මේ වීඩියෝ එකෙන් MCQ paper එකේ අමාරු ප්‍රශ්න තව කිහිපයක් අපි සාකච්ඡා කරන්න බලමු. මම ඉස්සෙල්ලා බලන 22 වෙනි ගැටලුව. පරිමාව වෙනස් කළ හැකි භාජනයක ජල වාෂ්ප අඩංගු වන අතර භාජනය තුළ සාපේක්ෂාර්ථතාවය 125ක් වේ. උෂ්ණත්වය නොවෙනස් වන පරිදි භාජනයේ පරිමාව 16 ගුණයකින් අඩු කළ විට භාජනය තුළ වාෂ්ප වලින් කොපමණ භාගයක් ජලය ලෙස තැන්පත් වේද? හරි. අපිට දීලා තියෙනවා භාජනයක් පරිමාව වෙනස් කරන්න පුළුවන් භාජනයක්. අපි මෙයාගේ ආරම්භක පරිමාව v කියලා හිතමු. උෂ්ණත්වය t කියලා හිතමු. මෙයාගේ ඇතුලේ ආරම්භයේදී ජල වාෂ්ප වල ආර්ද්‍රතාවය 125ක් කියලා තියෙනවා. එහෙනම් මෙයාගේ පරිමාව 16 ගුණයකින් අඩු වෙනවා. ඒ කියන්නේ අවසාන පරිමාව v බෙදීම 16ක් වෙන්න ඕන. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ වෙනකොට ජලය කොච්චර තැන්පත් වෙනවද කියලා තමයි අපි අහන්නේ. ජලය කොච්චර භාගික ප්‍රමාණයක් තැන්පත් වෙනවද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන වාෂ්ප ස්කන්ධය අපි m කියලා ගත්තොත් m ගේ කොච්චර ප්‍රමාණයක් මෙතන තැන්පත් වුණාද කියලා තමයි අපිට හොයාගන්න ඕන. හරි. අපි දන්නවා ජලය තැන්පත් වෙන්නේ මේ භාජනය තුළ වාෂ්ප සංතෘප්ත වුණාට පස්සේ. එහෙනම් අපි දන්නවා මේ ද්‍රවයත් එක්ක සමතුලිත තියෙන වාෂ්පය සංතෘප්ත අවස්ථාවේ තමයි තියෙන්නේ. අපි දන්නවා සංතෘප්ත නම් එයාට අනුරූප සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%ක් වෙලා තියෙනවා. මේක ඉස්සෙල්ලාම ආරම්භය අවසානයේ සලකනවට වඩා ලේසි අපිට අතරමැදි අවස්ථාවක් සලකන එක. මම මෙහෙම හිතන්නම්. මුලින්ම අපි අවසානය ගැන හිතන්නේ නැතුව මේ පද්ධතිය මුලින්ම සංතෘප්ත වෙන අවස්ථාව අපි සලකමු. මුලින්ම සංතෘප්ත වෙන අවස්ථාව. එහෙනම් 125ක සාපේක්ෂාර්ථතාවයේ තිබිලා මුලින්ම සංතෘප්ත වෙන අවස්ථාව කියන්නේ යන්තමින්. ඔන්න මෙතන අපි යන්තමින් කියලා තියෙනවා. යන්තමින් සංතෘප්ත වෙන අවස්ථාව. එහෙනම් යන්තමින් සංතෘප්ත වෙනවා කියන්නේ තියෙන පුළුවන් උපරිම වාෂ්ප ප්‍රමාණය මේ පරිමාව තුළ තියෙනවා. මෙතනින් එහාට තමයි ජලය ඝනීභවණය වෙන්න පටන් ගන්නෙ. එහෙනම් මේ අවස්ථාවේදී පද්ධතිය සංතෘප්ත අවස්ථාවෙම තමයි තියෙන්නේ. මේ ආරම්භයේ සිට මුලින්ම සංතෘප්ත වෙනකම් පද්ධතිය තියෙන අසන්තෘප්ත අවස්ථාව. අසන්තෘප්ත අවස්ථාව. හරි. මේක ඔලුවට ගත්තා නම් අපිට ගාන හදන්න ලේසි. ඒකින්ද අපි බලමු මේ අවස්ථාවේදී අපිට තැන්පත් වෙච්ච පරිමාණ පුළුවන් අපි ඉස්සෙල්ලාම බලමු මෙයාගේ සංතෘප්ත අවස්ථාවටපත් වෙන්නේ කොච්චර පරිමාවකද කියලා. මේකට මම පොඩ්ඩක් සාපේක්ෂාර්ථතාව පිළිබඳ සූත්‍රයක් ලබා ගන්නම්. මතක ඇති සාපේක්ෂාර්ථතාවය අපිට ලබා ගන්න පුළුවන් දැනට තියෙන වාෂ්ප ඝනත්වය සංතෘප්ත වාෂ්ප ඝනත්වයෙන් බෙදලා 100% වැඩි කරන්න ඕන. අපි දන්නවා නියත උෂ්ණත්වයේදී තියෙන පුළුවන් සංතෘප්ත වාෂ්ප ඝනත්වයේ නියතයක්. උෂ්ණත්වය වෙනස් වුණොත් තමයි සංතෘප්ත වාෂ්ප ඝනත්වයත් වෙනස් වෙන්නේ. එහෙනම් නියත උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප ඝනත්වයේ නියතයක්. වාෂ්ප ඝනත්වය මේ තියෙන දැනට තියෙන වාෂ්ප ඝනත්වයනේ. දැනට තියෙන වාෂ්ප ඝනත්වය මට ගන්න පුළුවන් දැනට තියෙන වාෂ්ප ස්කන්ධය දැනට තියෙන පරිමාවයෙන් බෙදලා. එහෙනම් අපි දන්නවා ආරම්භයේ ඉඳලා යන්තමින් සංතෘප්ත වෙනකම් මෙයාගේ වාෂ්ප තාම ඝනීභවණය වෙන්නේ නැහැ. එහෙනම් ආරම්භයේ තිබිච්ච වාෂ්ප ස්කන්ධෙම තාම තියෙනවා. දැන් මෙතන තිබිච්ච වාෂ්ප ස්කන්ධෙම මෙතන තියෙනවා. මෙතනින් පස්සේ තමයි ඝනීභවණයක් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ අවස්ථාව සැලකුවොත්, ඒ කියන්නේ ආරම්භයේ සිට යන්තමින් සංතෘප්ත වන අවස්ථාව සැලකුවොත්, එම අවස්ථාව පුරාවටම තියෙන වාෂ්ප ස්කන්ධයේ නියතයක්. 100% කියන්නේ නියතයක්නේ. එතකොට සාපේක්ෂාර්ථතාවය පරිමාවට ප්‍රතිලෝම සමානුපාතිකයක් තමයි තියෙන්නේ. එහෙනම් අපිට ලේසියෙන් හිතා ගන්න පුළුවන් මෙතන සාපේක්ෂාර්ථතාවයට වඩා මෙතන සාපේක්ෂාර්ථතාවය 4 ගුණයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. සාපේක්ෂාර්ථතාවය 4 ගුණයකින් වැඩි නම් අන්න පරිමාව අපි දන්නවා 4 ගුණයකින් තමයි අඩු වෙන්න ඕන. එහෙනම් මේ යන්තමින් සංතෘප්ත වන අවස්ථාවේ පරිමාව ආරම්භක පරිමාවෙන් 4න් පංගුවක් වෙලා තියෙනවා. දැන් ලේසි අපිට අපි දන්නවා එහෙනම් යන්තමින් සංතෘප්ත අවස්ථාවේ ඉඳලා අවසාන පරිමාව v බෙදීම 16ක් වෙන්න නම් පරිමාව තව 4 ගුණයකින් තමයි අඩු වෙලා තියෙන්නේ. මෙතන v බෙදීම 4යි තව 4 ගුණයකින් අඩු වුණොත් ඒ කියන්නේ තව සැරයක් 4ෙන් බෙදුනොත් තමයි අපිට v බෙදීම 16ක් වෙන්නේ. අපිට තැන්පත් වෙන ජල පරිමාව හොයාගන්න ජල ස්කන්ධය හොයාගන්න ලේසි. අපි මේ වැඩ කරමු. මම මෙතෙන්දී PV සමානයි nRT භාවිතා කරන්න. හැබැයි මතක තියාගන්න ඕන පරිපූර්ණ වායු සමීකරණය මෙතෙන්දී ආදේශ කරද්දී සංතෘප්ත අවස්ථාවේදී පරිමාව අඩු කරද්දී දැන් මෙතන වාෂ්ප ඝනීභවණය වෙනෝනේ. ඒකින්ද මවුල ප්‍රමාණය නම් නියත වෙන්නේ නැහැ. ඒකින්ද මම පොඩ්ඩක් මෙතෙන්දී මවුල ප්‍රමාණය වෙනකොට ස්කන්ධය වශයෙන් ප්‍රකාශනයක් ලියන්නම්. එහෙනම් මවුල ගාන වෙනුවට මට ලියන්න පුළුවන් මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. අවස්ථා ටිකේදී උෂ්ණත්වය නියත වෙන තියෙන්නේ. සර්වත්‍ර වායු නියතයන් නියතයි. ජලයේ මෞලික ස්කන්ධයක් නියතයි. අපි දන්නවා
සංතෘප්ත වාෂ්ප පීඩනය නියත උෂ්ණත්වයේදී නියතයක්. වාෂ්ප ඝනත්වය වගේම තමයි වාෂ්ප පීඩනයක් සංතෘප්ත වාෂ්ප පීඩනයක් නියත උෂ්ණත්වයේදී නියතයක්. මෙන්න මේක මතක තියාගන්න ඕන කටිය. උෂ්ණත්වය සෙල්සියස් අංශකයක මේ තියෙන්නේ වාෂ්ප ඝනත්වය සංතෘප්ත වාෂ්ප ඝනත්වය එහෙම නැත්නම් සංතෘප්ත වාෂ්ප පීඩනය. වෙනස් වෙන්නේ මේ ආකාරයට. උෂ්ණත්වය වැඩි වුණොත් වැඩි වෙනවා. වක්‍රාකාරව. හැබැයි නියත උෂ්ණත්වයේදී යම් සලකන උෂ්ණත්වයේදී තියෙන වාෂ්ප ඝනත්වය සංතෘප්ත වාෂ්ප ඝනත්වය එහෙම නැත්නම් සංතෘප්ත වාෂ්ප පීඩනය එකම අගයක් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා මෙතනදී සංතෘප්ත අවස්ථාවේ ඉඳන් සංතෘප්ත වාෂ්ප පීඩනය නියත අගයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ අවස්ථාවේ ඉඳලා යන්තමින් සංතෘප්ත වන අවස්ථාවේ ඉඳලා අවසාන අවස්ථාව V බෙදීම 16ක් වෙන්නේ පරිමාව තව 4 ගුණයකින් අඩු කරනවා. එහෙනම් පරිමාව තව 4 ගුණයකින් අඩු කරද්දී මේ සේරම නියත පද ස්කන්ධය 4 ගුණයකින් අඩු වෙනවා. වාෂ්ප ස්කන්ධය 4 ගුණයකින් අඩු වෙන්න ඕන. එහෙනම් මෙතන තියෙන වාෂ්ප ස්කන්ධය නම් දැන් ඉතුරු වෙලා තියෙන වාෂ්ප ස්කන්ධය m බෙදීම 4ක් වෙලා තියෙනවා. m බෙදීම 4ක් වෙලා තියෙනවා. එහෙනම් මෙතන වාෂ්ප ස්කන්ධය m බෙදීම 4ක් වෙනකොට ඝනීභවණය වෙලා තියෙන වාෂ්ප ස්කන්ධය එහෙනම් m බෙදීම 4න් 3 ගුණයක් වෙනවා. ඒ කියන්නේ 4න් 3යි m වෙලා තියෙන්න ඕන. එහෙනම් අපි දන්නවා අපෙන් අහලා තියෙන්නේ තිබුණු වාෂ්ප ස්කන්ධයෙන් කොච්චර ප්‍රමාණයක් ඝනීභවණය වෙනවද කියලා. එහෙනම් අපිට අනුපාතයක් හොයාගන්න පුළුවන්. භාගය 4න් 3ක් කියලා. ඒ කියන්නේ අපිට උත්තරේ වශයෙන් ගන්න පුළුවන් 3 වෙනි උත්තරය. MCQ paper එකේ 22 වෙනි ගැටලුවට උත්තර පත්‍රය ලබා දීලා තියෙන පළවෙනි පිළිතුර. ඒක උත්තර ලබා දීමේදී සිදු වෙච්ච දෝෂයක්. ඒක 3 වෙනි පිළිතුර බවට නිර්වදි වෙන්න ඕන. අපි සාකච්ඡා කර පරිදි මෙතන ඔකට යන උත්තරය ගන්න හැටි පැහැදිලි වෙන්න ඇති. අපි ඊළඟට බලමු 23 වෙනි ගැටලුව. ඉහත ගැටලුවේම පද්ධතියේ ලෙසම උෂ්ණත්වය නොවෙනස් වන පරිදි මුල් පරිමාව දක්වා යලිපත් කළ විට එය තුළ නව සාපේක්ෂ ආර්ද්‍රතාවය කොපමණද? නම් මෙම ගැටලුවේම ජලය ඉවත් කිරීමක් සිදු නොකර උෂ්ණත්වයත් වෙනස් කරන්නේ නැතුව නැවත මුල් පරිමාව දක්වාම පත් කරනවලු. මුල් පරිමාව දක්වාම පත් කරනවා. එහෙනම් අපි දන්නවා මේකේ පරිමාව 4 ගුණයකින් වැඩි කරාට පස්සේ අපෝ යන්තමින් සංතෘප්ත වෙනවා. තව සැරයක් පරිමාව 4 ගුණයකින් වැඩි කරාට පස්සේ මුලින් තිබ්බ සාපේක්ෂ ආර්ද්‍රතාවයම තමයි ලැබෙන්න ඕන. මේ නැවත මුල් පරිමාවට පත් කරාම සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වීමක් සිදු වෙන්නේ මේ ජල ඉවත් කිරීමක් සිදු කරලා. මේ ජල ඉවත් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒකින්ද නැවත පරිමාව වැඩි කරද්දී මේ ජලය ටික වාෂ්පීභවණය වෙනවා. එහෙනම් වාෂ්පීභවණය සිදු වෙද්දී පරිමාව 4 ගුණයකින් වැඩි කරාම යන්තමින් සංතෘප්ත වෙනවා. තව 4 ගුණයකින් වැඩි කරලා පස්සේ මුලින් තිබ්බ අවස්ථාවේ කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 25ක් වෙච්ච අවස්ථාවට තමයි පත් වෙන්නේ. ඒ කියන්නේ අපිට මේකෙන් ලැබෙන්නේ 5 වෙනි පිළිතුර. අපි ඊට පස්සේ බලමු 24 වෙනි ගාන. සමාන ධාරිතා සහිත අනාරෝපිත ධාරිත්‍රක තුනක් සම්බන්ධ කර ඒවට පෙන්වා ඇති පරිදි වෝල්ටීයතා සපයා ඇත. ගවුස් පෘෂ්ඨ 4ක් තියෙනවා. ඒවයි පවතින ශ්‍රාව සඵල ශ්‍රාව තමයි 5 1 5 2 5 3 5 4 කියලා දීලා තියෙන්නේ. අසත්‍ය වෙන්නේ මොකද්ද කියලා තමයි අපි අහන්නේ. මේක දීලා තියෙන්නේ ශ්‍රාවල විශාලත්වයට අතර සම්බන්ධ. එහෙනම් අපිට මේකේ ශ්‍රාව තමයි හොයාගන්න ඕන. අපි දන්නවා ගවුස් පෘෂ්ඨයක් කරා පවතින සඵල ශ්‍රාවය එම ගවුස් පෘෂ්ඨයේ තුල තියෙන මුළු ආරෝපණයයි එම ගවුස් පෘෂ්ඨයේ තියෙන මාධ්‍යයේ පාරවේද්‍යතාවය අනුපාතයෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ ශ්‍රාව පිළිබඳ සලකන්න නම් අපිට ආරෝපණ පිළිබඳව හොයා ගන්න වෙනවා. ඒ කියන්නේ මේ ධාරිත්‍රකවල තහඩුවල තියෙන ආරෝපණ අතර සම්බන්ධයක් අපිට හොයා ගන්න වෙනවා. හරි. මේක අපිට දීලා තියෙන ධාරිත්‍රක පද්ධතිය මේ විදිහට තියෙනවා. මේක අපිට ඉස්සලා සරල කරගමු. මෙතන ඍණ 1යි වෝල්ට්, ධන 2යි වෝල්ට්, ධන 2යි වෝල්ට්. මේ ධාරිතා තුනම සමානයි. ධාරිත්‍රකවල ධාරිතා තුනම සමානයි. මේක දැක්කම පේනකොට මෙතනත් ධන 2යි වෝල්ට්, මෙතනත් ධන 2යි වෝල්ට්. විභව සමාන ලක්ෂ අපි දන්නවා සම්පාත කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට පරිපතේ පොඩ්ඩක් මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන පළවෙනි ධාරිත්‍රකය. මේ විභව සමාන ලක්ෂ දෙක සම්පාත කරපු ගමන් මේ ධාරිත්‍රක දෙක සමාන්තරගත වෙනවා. එහෙනම් සමාන්තරගත වෙච්ච ධාරිත්‍රක දෙක මම මෙතන මේ ලක්ෂ විභවය ධන 2යි වෝල්ට්, මේ පැත්ත විභවය ඍණ 1යි වෝල්ට්. එහෙනම් මේ පරිපතේම තමයි මම මේ යන්නේ. විභව සමාන ලක්ෂ දෙක සම්පාත කරාට පස්සේ මේ ධාරිත්‍රක දෙක සමාන්තරගත වෙලා තමයි තියෙන්නේ. හරි. මම දන්නවා ධාරිත්‍රකයක ආරෝපණ හොයාගන්න නම් එයාගේ විභවාන්තරය අපි දැනගෙන ඉන්න ඕන. මේ ධාරිතා දෙක C කියලා මම මාක් කරන්න. අපි එහෙනම් මේ ධාරිත්‍රක වලට ගියපු විභවාන්තර හොයාගමු. හරි. ධාරිත්‍රක දෙකක් සමාන්තරගතයි නම් මට සමග ධාරිතාවය හොයාගන්න පුළුවන්. එම ධාරිත්‍රක වල ධාරිතා එකතු කරලා.
සමාන්තරගතව තියෙදි ධාරිත්‍රක සමකය අපි හොයාගන්නේ ධාරිතා එකතු කරලා. එහෙනම් මෙයාගේ සමක ධාරිතාවය 2c වෙන්න ඕන. මම එහෙනම් මේ නිල් පාටින් යන්නේ මේ ධාරිත්‍රක දෙකේ සමකය. හරි? ධාරිත්‍රක දෙකේ සමකය. මේ ධාරිත්‍රක හරහා තියෙන මුළු විභවාන්තරය වෙන්නේ මේ පැත්තේ විභවය වැඩි, මේ පැත්තේ විභවය අඩුයි. එහෙනම් ධන දෙකෙන් ඍණ එකක් අඩු කරන්න. ධන දෙකෙන් අඩු කරන්න ඕන ඍණ එකක්. ඒ කියන්නේ 3 වෝල්ට් විභවාන්තරයක් තියෙනවා. එහෙනම් මේ 3 වෝල්ට් විභවාන්තරය තමයි මේ ධාරිත්‍රකයටයි සමකය හරහායි බෙදෙන්නේ. අපි දන්නවා සමකයේ විභවාන්තරයයි මේ එක් ධාරිත්‍රකවල විභවාන්තරයයි සමානයි. මොකද සමාන්තරගත කියන්නේ එකම විභවාන්තරයකට සම්බන්ධයි කියන එකනේ. එහෙනම් මේ එක් ධාරිත්‍රක හරහා තියෙන විභවාන්තරයි සමකය හරහා තියෙන විභවාන්තරයි සමානයි. එහෙනම් සමකය හරහා විභවාන්තරය අපි හොයාගත්තා නම් හරි. අපි දන්නවා දැන් සමක ධාරිත්‍රකයයි මේ දෙන්නගේ සමක ධාරිත්‍රකයයි මෙතන තියෙන ධාරිත්‍රකයයි ශ්‍රේණිගතයි. මේ ශ්‍රේණිගත ධාරිත්‍රක ආරෝපණය වෙද්දී පොඩි විශේෂයක් තියෙනවා. අපි තුමේ අනාරෝපිත ධාරිත්‍රක දෙකක්. ආරම්භයේදී කිසිම ආරෝපණයක් නැහැ. මේ දෙන්න ශ්‍රේණිගත කරලා ආරෝපණය කරොත් මෙයාගේ තුලින් යන ධාරාවම තමයි මෙයාගේ තුලින් යන්නේ. ශ්‍රේණිගත කියන්නේ එකම ධාරාව වෙනවා නන්නේ. අපි දන්නවා ධාරිත්‍රක ආරෝපණය වෙනකන් මේ තහඩු වල ආරෝපණය පිරෙනකන් ධාරාවක් බලන්න පුළුවන්. සම්පූර්ණයෙන් ආරෝපණය වුණාට පස්සේ තමයි ධාරාව ශුන්‍ය වෙන්නේ. එහෙනම් ශ්‍රේණිගත කියන්නේ මේ දෙන්නගේ තුලින් ගලන්නේ එකම ධාරාව. මෙයා ආරෝපණය වෙලා ඉවර වෙනකොටම ධාරාව ශුන්‍ය වෙනවා. ඒකට මෙයාගේ ධාරාව ශුන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රේණිගත ධාරිත්‍රක එකම වෙලාවෙ තමයි සම්පූර්ණයෙන් ආරෝපණය වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙයාගේ තුලින් යන ධාරාවම නම් මෙයාගේ තුලින් යන්නේ මෙයා ආරෝපණය වෙන කාලෙම නම් මෙයාත් ආරෝපණය වෙන්නේ. අපි දන්නවා Q සමානයි IT කියලා සම්බන්ධයක් තියෙනනේ. ධාරාව කාලයෙන් වැඩි කරාම ආරෝපණය ලැබෙනවනේ. එකම ධාරාව එකම කාලය නම් එකම ධාරාව එකම කාලය නම් අනිවාර්යෙන් මේ දෙන්නේගේ ගබඩා වෙන ආරෝපණත් විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. එහෙනම් අනාරෝපිත ධාරිත්‍රක දෙකක්. හරි ධාරිත්‍රක කිහිපයක් හරි ශ්‍රේණිගත කරලා ආරෝපණය කරොත් අනිවාර්යෙන්ම ධාරිත්‍රකවල තියෙන ආරෝපණ ප්‍රමාණ සමාන වෙන්න ඕන. ඒක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. ගණන් හදද්දී ඒක අපිට ගොඩක් උදව් වෙනවා. එහෙනම් මේක ඔප්පු කර කර පෙන්නන්න අවශ්‍ය නැහැ. අනාරෝපිත ධාරිත්‍රක ශ්‍රේණිගත කරලා ආරෝපණය කරොත් එක් එක් ධාරිත්‍රකවල තියෙන ආරෝපණ අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. හරි. එහෙනම් අපි දන්නවා මේ ධාරිත්‍රකයේ තියෙන ආරෝපණයයි මේ සමකය හරහා තියෙන ආරෝපණයයි අනිවාර්යෙන් එකම අගයක් වෙන්න ඕන. හරි. එහෙනම් මේ ධාරිත්‍රකයයි මේ ධාරිත්‍රක දෙකේ සමකයයි තමයි සලකන්නේ. මම එතනට දානවා සමීකරණ අපි දන්නවා ධාරිත්‍රකවලදී Q සමානයි CV කියන සූත්‍රය භාවිත කරන්න පුළුවන්. එහෙනම් මේ ධාරිත්‍රක දෙක ශ්‍රේණිගතව තියෙද්දී අනාරෝපිත ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතව තියෙනම් අපි දන්නවා ආරෝපණ නියතයි. එහෙනම් විභවාන්තර ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා ධාරිත්‍රක වල ධාරිතාවලට. එහෙනම් අපි බලමු විභවාන්තර අනුපාතයයි ධාරිතාවල පරස්පරතර අනුපාතයයි සමාන වෙන්න ඕනනේ. එහෙනම් මෙයාගේ ධාරිතාවය පරස්පරයගේ වෙන්නේ එකට C අනුපාතය. මෙයාගේ සමග ධාරිතාව වෙන්නේ 2c. එහෙනම් එකට 2c. එහෙනම් මට පුළුවන් මේකදී හරස් ගුණිතය ලබා ගන්න. ඒතර 2c ට c ඒ කියන්නේ 2ට 1 අනුපාතය. එහෙනම් මෙයාට 2ක් යනවා නම් මෙයාට 1 වෝල්ට් යනවා නම් අපි දන්නවා මුළු විභවාන්තරේ 3 වෝල්ට් නේ තිබ්බේ. මෙතන ඍණ 1 වෝල්ට්, මෙතන 2 වෝල්ට්. මුළු විභවාන්තරේ තිබ්බේ 3 වෝල්ට්. එහෙනම් මෙයාට යන්න ඕන කොටස් දෙකක්. ඒ කියන්නේ 2 වෝල්ට්. මෙයාට යන්න ඕන කොටස් එකක්. ඒ කියන්නේ මෙයාගේ හරහා තියෙන විභවාන්තරය වෙන්න ඕන 1 වෝල්ට්. අපි දන්නවා සමකය හරහා තියෙන විභවාන්තරේ එක් එක් ධාරිත්‍රක හරහා තියෙන විභවාන්තරයි සමාන වෙන්න ඕන. එහෙනම් මේ ධාරිත්‍රක හරහා තියෙන විභවාන්තරය 1 වෝල්ට් ගානේ වෙන්න ඕන. හරි. දැන් පුළුවන් අපිට මේකේ ආරෝපණ ගැන හිතන්න. මම දැන් මේකේ සමකය මකනවා. මොකද අපි දන්නවා දැන් සමකය හරහා තියෙන විභවාන්තරය තමයි මේ ධාරිත්‍රක දෙක හරහා තියෙන්නේ. මම දැන් සමකය මකනවා. විභවාන්තරය හොයාගන්න විතරයි අපිට සමකය අවශ්‍ය වෙන්නේ. හරි. දැන් බලමු මේ ධාරිත්‍රකයක් කරා තියෙන 1 වෝල්ට් විභවාන්තරයක් ගන්න. මේ ධාරිත්‍රකය කරා 2 වෝල්ට් විභවාන්තරයක් තියෙනවා. හරි. එහෙනම් අපිට පුළුවන් Q සමානයි CV භාවිතා කරලා මේ ධාරිත්‍රකවල තියෙන ආරෝපණ ගැන අදහසක් ගන්න. අපි දන්නවා ධාරිතා සමානයි මේ තියෙන ධාරිත්‍රකයක විභවාන්තරයට වඩා මෙතන ධාරිත්‍රකයේ විභවාන්තරය දෙගුණයකින් වැඩි. මෙතන 1 වෝල්ට්, මෙතන 2 වෝල්ට්. විභවාන්තරය දෙගුණයකින් වැඩි නම් අනිවාර්යෙන් අපි දන්නවා Q2 V2 අනුලෝම සමානුපාතිකින්ද තියෙන ආරෝපණයක් දෙගුණයකින් වැඩි වෙනවා. එහෙනම් මේ ධාරිත්‍රකයේ Q ආරෝපණයක් තියෙනවා. මේ ධාරිත්‍රකයේ 2 Q ආරෝපණයක් තියෙන්න ඕන. මේ ධාරිත්‍රක දෙකේ ධාරිතාත් සමානයි, විභවාන්තරත් සමානයි. එහෙනම් මේ දෙන්නගේ තියෙන ආරෝපණ සමානයි. එහෙනම් මෙතන තියෙන ධාරිත්‍රකයේ ආරෝපණය 2යි Q නම් මේ ධාරිත්‍රක දෙකේ ආරෝපණය
Q ගානේ වෙන්න ඕන. හරි. දැන් අපි අර මුල් රූපයට යන්න. දැන් එතකොට මතක තියාගන්න ඕන මේ දාරිත්‍රිකයේ තියෙන ආරෝපණ ප්‍රමාණ ගැන. හරි. දැන් අපි මුල් රූපෙටම ආවා. මේ දෙකනේ සමාන්තරගතුනේ. මේ දෙන්නගේ ආරෝපණ දීපේ Q ගානේ. මෙයාගේ ආරෝපණය 2Q කියලා තමයි මම ගත්තේ. ආරෝපණ අතර සම්බන්ධයක් විතරයි ගත්තේ. අපිට ආරෝපණය හරියටම හොයාගන්න අවශ්‍ය නැහැ. මොකද අපිට අහන්නේ අපෙන් අහන්නේ මේකේ ශ්‍රාව අතර සම්බන්ධයක් විතරයි. ශ්‍රාවල විශාලත්වය හරියටම අහලා නැහැ. හරි. හරි මේ පැත්තේ නේද විභවය වැඩි. මේ පැත්තේ විභවය අඩුයි. අපි දන්නවා දාරිත්‍රකයක හැමතිස්සෙම විභවය වැඩි පැත්ත තමයි ධනාරෝපිත තහඩුව වෙන්නේ. එහෙනම් මේ තහඩුව තමයි ධනාරෝපිත වෙලා තියෙන්නේ. මේ තහඩුව තමයි ඍණාරෝපිත වෙලා තියෙන්නේ. මේ තහඩුව තමයි ධනාරෝපිත වෙන්නේ. මේ තහඩුව තමයි ඍණාරෝපිත වෙන්නේ. මේ දාරිත්‍රකෙත් එහෙනම් මේ පැත්තේනේ විභවය වැඩි වෙන්නේ. මේ තහඩුව තමයි ධනාරෝපිත වෙන්නේ. මේ තහඩුව තමයි ඍණාරෝපිත වෙන්නේ. මම මේක මේ ආරෝපණ වලිනුත් අදහසක් ගන්න ඕනේ හින්දා මම මේකේ ධනාරෝපණ දෙකයි ඍණාරෝපණ දෙක ගන්න තියෙනවා. මේකෙත් උඩට ධනාරෝපණ දෙකයි ඍණාරෝපණ දෙක. මොකද මේ දෙන්නගේ ආරෝපණ සමානයි. මේ දෙන්නට වඩා මෙයාගේ ආරෝපණය දෙගුණකින් වැඩි. මෙයාගේ ආරෝපණයට වඩා මෙයාගේ ආරෝපණය දෙගුණකින් වැඩි. ඒක නිරූපණය කරන්න මම නැන්දා. ඒක අත්‍යවශ්‍ය යන්නේ නෙමෙයි. වඩාම දින නිරීක්ෂණය කරගන්න පුළුවන් විදිහට මම මේ විදිහට නැන්දා. හරි. එහෙනම් බලමු අපි phi 1 ශ්‍රාව ප්‍රමාණය බිඳුවක් වේ කියලා තමයි පළවෙනි උත්තරේ තියෙනවා. phi 1 කියන්නේ මෙන්න මේ ගෞස් පෘෂ්ඨය හරහා තියෙන ශ්‍රාව. මෙන්න මේ ගෞස් පෘෂ්ඨය හරහා තියෙන ශ්‍රාව. මේක තමයි අපිට S1 කියලා ගෞස් පෘෂ්ඨය වශයෙන් දීලා තියෙන්නේ. එහෙනම් S1 පෘෂ්ඨය හරහා තියෙන ශ්‍රාවය මට හොයන්න පුළුවන් ගෞස් ප්‍රමේය භාවිත කරලා. ගෞස් ප්‍රමේය කියන්නේ අපි සලකන ගෞස් පෘෂ්ඨය හරහා පවතින සඵල ශ්‍රාවය එම ගෞස් පෘෂ්ඨය තුල තියෙන මුළු ආරෝපණය. මේ ගෞස් පෘෂ්ඨය තුල තියෙන මුළු ආරෝපණය වෙන්නේ මෙතන තියෙන්නේ Q ආරෝපණයක් ඍණ Q. මේ තහඩුවේ තියෙන ඍණ ආරෝපණයනේ. මේ ගෞස් පෘෂ්ඨය තුල තියෙන ඍණ තහඩුව. එහෙනම් ඍණ Q ආරෝපණයක් අපි ඒක අවශ්‍ය නම් ලියමු. ඍණ Q මේ තහඩුවේ තියෙන ඍණාරෝපණ විතරයි. මේ ගෞස් පෘෂ්ඨය තුල තියෙන ඍණාරෝපණය ඍණාරෝපිත තහඩුව ඍණ Q. ගෞස් පෘෂ්ඨය තුල මේ සලකන ගෞස් පෘෂ්ඨය තුල මේ දාරිත්‍රකේ නම් තියෙන ධන තහඩුව. ඒක දෙගුණයක් තියෙනවා. ධන 2යි Q. ඍණ Q ධන 2යි Q කියන්නේ මේ තහඩු ටිකේම ආරෝපණ සැලකුවා සම්පූර්ණ මුළු ආරෝපණය ශුන්‍යයි. එහෙනම් මාධ්‍ය පාරවිද්‍යතාවයෙන් බිඳුවට වැඩක් වෙන්නේ නැහැ. සම්පූර්ණ ශ්‍රාවය ශුන්‍ය වෙන්න ඕන. the phi 1 අපි S1 පෘෂ්ඨය S1 ගෞස් පෘෂ්ඨයල තියෙන සඵල ශ්‍රාවය phi 1 සමානයි බිඳුව කියලා ගත්තා. හරි. ඕන කෙනෙක්ට මෙහෙම හිතන්න තිබුණා. හැබැයි මේක මම හෙව්වේ අපේ ඉතුරු කොටස් වලට කොහොමත් මේ ආරෝපණ ප්‍රමාණය හොයාගන්න වෙනවා. ආරම්භයේදී මේ දාරිත්‍රක තුනම අනාරෝපිතවනේ තිබුණේ. එතකොට මේ තහඩු වල තිබිච්ච මුළු ආරෝපණය ශුන්‍ය වෙන්න ඕන. අපි දන්නවා මේ තහඩු වෙන කොහෙටවත් සම්බන්ධත් නැහැ. එහෙනම් ආරෝපණ සංසිතියට අනුව අපි දන්නවා ආරෝපණ මවන්නත් බෑ නසන්නත් බෑ. එහෙනම් දැනුත් මේ තහඩු තුනේ තියෙන මුළු ආරෝපණය ශුන්‍ය වෙලා තියෙනවා. හරිද ඉතින්? ධන 2යි Q ඍණ Q කියන්නේ මුළු ආරෝපණය ශුන්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් අපිට මුලින්ම S1 පෘෂ්ඨය හරහා තියෙන සඵල ශ්‍රාවය බිඳුවේ කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතුරු කොටස් වල අපිට කොහොමත් ආරෝපණය අවශ්‍ය වෙනවා. ඒකින් තමයි අපි ආරෝපණය හෙව්වේ. හරි. ඊට පස්සේ තියෙන්නේ phi 2 පිළිබඳව. අපි දන්නවා phi 2 කියන්නේ S2 ගෞස් පෘෂ්ඨයෙන් හා තියෙන ශ්‍රාවය. S2 ගෞස් පෘෂ්ඨයෙන් ඉඳලා තියෙන මේ විදිහටනේ. ඒ කියන්නේ මේ දාරිත්‍රකයේ ධන තහඩුවයි මේ දාරිත්‍රකයේ ඍණ තහඩුවයි ඇතුල් වෙන පරිදි තමයි ගෞස් පෘෂ්ඨය ඇඳලා තියෙන්නේ මේ S2 ගෞස් පෘෂ්ඨය. එහෙනම් මට පුළුවන් S2 ගෞස් පෘෂ්ඨයෙන් හා තියෙන ශ්‍රාවය හොයාගන්න. phi 2 සඵල ශ්‍රාවය පෘෂ්ඨය හරහා පවතින සඵල ශ්‍රාවය හොයාගන්න. එහෙනම් S2 ගෞස් පෘෂ්ඨය හරහා තියෙන මුළු ආරෝපණය හොයාගන්න වෙනවා. මුළු ආරෝපණය වෙන්නේ 2යි Q ඍණ Q. එතකොට 2යි Q කින් Q අඩු වුණාම එන්නේ අපිට Q. බෙදීම මාධ්‍ය පාරවේද්‍යතාවය අපි එප්සයිලන් කියලා ගමු. එහෙනම් අපි දන්නවා phi 2 කියන්නේ නෙවෙයි මෙතන ධන ආරෝපණයක් මේ තිබ්බේ ධන 2යි Q ගෙන් ඍණ Q කියන්නේ ධන Q නෙන්නේ. එහෙනම් phi 2 කියන්නේ අනිවාර්යෙන් බිඳුවට වඩා වැඩි ශ්‍රාවයක් වෙන්න ඕන. ඒකින්ද දෙවෙනි උත්තරේ වැරදි. නම් උත්තරේ ඇවිල්ලා ඉවරයි. අපි අනිත් කොටස් ටිකත් ඒ වුණාට බලමු. අදහසක් ගන්න ඕන හින්දා. phi 2 ට අපෝදී මම මෙතන ලියලා තියන්නම්. phi 2 සමානයි ධන Q බෙදීම එප්සයිලන් කියලා. හරි. phi 3 පිළිබඳව තමයි ඊට පස්සේ අහන්නේ. phi 3 කියන්නේ S3 ගෞස් පෘෂ්ඨය හරහා තියෙන සඵල ශ්‍රාවයනේ. S3 ගෞස් පෘෂ්ඨය දීලා තියෙන්නේ මේ දාරිත්‍රකයේ ධන තහඩුව හරහා සම්වෘත වන පරිදි අපි එන S3 හරහා තියෙන ශ්‍රාවය හොයනවා. S3 හරහා තියෙන සඵල ශ්‍රාවය phi 3 හොයනවා. එහෙනම් මේ S3 ගෞස් පෘෂ්ඨය හරහා තියෙන්නේ ධන තහඩුව විතරයි. මේකේ ධන තහඩුව කියන්නේ ධන Q ආරෝපණයක් තියෙන්නේ. එහෙනම් ධන Q බෙදන්න මාධ්‍ය පාරවේද්‍යතාවය H side. දැන් ඒ කියන්නේ phi 2 ට
සමානයිනේ. එහෙනම් phi3 ශ්‍රාවය ධන q බෙදීම epsilon ඒ කියන්නේ phi2 ට සමානයි. ඊට පස්සේ අපි බලමු phi4 පිළිබඳව. phi4 කියන්නේ S4 කියන ගෞස් පෘෂ්ඨය හරහා තියෙන සඵල ශ්‍රාවය. S4 කියන ගෞස් පෘෂ්ඨයේ තියෙන්නේ මෙන්න මේ ධාරිත්‍රකයේ ඍණ තහඩුව පැත්තේ. විභවය වැඩි පැත්ත ධනකුව විභවය අඩු පැත්ත ඍණ තහඩුවනේ. අපි දන්න ධාරිත්‍රකවල ධන ඍණ තහඩුවල තියෙන ආරෝපණ වල විශාලත්ව සමානයි. ධන තහඩුවේ තියෙන ධන ආරෝපණය ඍණ තහඩුවේ තියෙන එහා සමානම ඍණ ආරෝපණය. හරි. එහෙනම් අපි S4 ගෞස් පෘෂ්ඨයේ තියෙන සඵල ශ්‍රාවය phi4 වගේ බලමු. එහෙනම් මේ ධාරිත්‍රකයේ ඍණ තහඩුව يعني මෙයාගේ ධාරිත්‍රක ආරෝපණය ධන 2යි q නේ. ඒ කියන්නේ ධන තහඩුවේ ධන 2යි q ආරෝපණයක් තියෙන්නේ. ඍණ තහඩුවේ ඍණ 2යි q ආරෝපණයක් තියෙන්නේ. එහෙනම් මේ ගෞස් පෘෂ්ඨය හරහා තියෙන මුළු ආරෝපණය වෙන්නේ ඍණ 2යි q මාධ්‍ය පාරවේද්‍යතාවය එප්සයිලන්. එහෙමනොත් අපිට phi4 ගියක් ලැබෙනවා. phi4 සමානයි ඍණ 2යි q බෙදීම එප්සයිලන්. අපිට phi1 විදියට ආවේ ශුන්‍යයිනේ. දැන් ඒකට අපිට අවසාන උත්තරේ බලන්න පුළුවන්. අපිට දැන් අවසාන උත්තරෙත් බලන්න පුළුවන්. විශාලත්ව සලකුව විට කියලානේ කියන්නේ. එහෙනම් විශාලත්ව සලකද්දී මේ ඍණාගේ සලකන්න ඕනේ. මෙයාගේ විශාලත්වය කියන්නේ 2යි q බෙදීම එප්සයිලන්. එහෙනම් විශාලත්ව සලකද්දී අඩුම වෙන්නේ phi1. එයා බිඳුවයිනේ. ඊට වඩා phi2 වැඩි. q බෙදීම එප්සයිලන් නේ. phi3 phi2 සමානයි. අපි දන්නවා phi4 කියන්නේ ඍණ 2යි q බෙදීම එප්සයිලන්. විශාලත්වය විතරක් සලකනවා නම් 2යි q බෙදීම එප්සයිලන්. ඒ කියන්නේ phi3ටත් වඩා වැඩි. ඒ කියන්නේ පස්වෙනි පිළිතුරත් හරි. එහෙනම් මේක අසත්‍ය පිළිතුර විදිහට ආවේ අපිට 2. නම් 2 තමයි උත්තරේ වෙන්නේ. බලමු ඊට පස්සේ 33 වෙනි ගැටලුව. රික්ත නලයක් තුළ පවතින තුනී තහඩුවකට දහවල් කාලයේදී සූර්යාලෝකය අභිලම්බව පතිත කළ විට එය අනවරත වන නිරපේක්ෂ උෂ්ණත්වයේ T විය. ස්ටෙෆානියතයේ සිග්ම විට පෘථිවියට සූර්යාලෝකයේ පතිත වන තීව්‍රතාවය තමයි අහන්නේ. හරි. මේ තමයි රික්ත නලය. තුනී තහඩුවක් තියෙනවා. ඒ තුනී තහඩුවේ එක් පැත්තක ක්ෂේත්‍රඵලය අපි A කියලා හිතමු. එහෙනම් දෙපැත්තෙම ක්ෂේත්‍රඵල සැලකුවොත් මේ පැත්තේ මේ පැත්තේ ඒ කියන්නේ මුළු ක්ෂේත්‍රඵලය 2යි. සූර්යාලෝකයේ පතිත වෙන තීව්‍රතාවය E කියලා ගමු. තීව්‍රතාවය කියන්නේ වර්ග මීටරයට වොට්ටගේ. ඒකීය වර්ගඵලයකට තප්පරයකදී ලැබෙන ශක්ති ප්‍රමාණය. මේ පැත්තට තමයි සූර්යාලෝකයේ පතිත වෙන්නේ. මෙයා අනවරත වෙන උෂ්ණත්වය T කියලා අපි හිතමු. මේකේ T කියලා කියලා තියෙනවනේ. යම් වස්තුවක් යම් උෂ්ණත්වයක තියෙද්දී අපි දන්නවා එයාගෙන් අනිවාර්යෙන් විද්‍යුත් චුම්බක විකිරණ පිට කරනවා. එහෙනම් මේ තහඩුවෙන් මුළු පෘෂ්ඨයෙන්ම විද්‍යුත් චුම්බක විකිරණ පිට කිරීම සිදු කරනවා. සූර්යාලෝකයේ පතිත වෙන්නේ එක් පැත්තකට තමයි. හැබැයි මෙයාගේ උෂ්ණත්වය නිසා මුළු පෘෂ්ඨයෙන්ම විකිරණ විමෝචනය සිදු වෙනවා. දැන් මෙයාගේ විකිරණ විමෝචනය සිදු වෙන්නේ 2a වර්ගඵලයකින්. පතිත වීම සිදු වෙන්නේ 1a වර්ගඵලයකට විතරයි. හරි. අපිට පුළුවන් ශක්තිය ලැබෙන ශීඝ්‍රතාවයේ වොට්ටගය තීව්‍රතාවය කියන්නේ වර්ග මීටරයට වොට්ටගයනේ. වර්ග මීටරයකට තප්පරයකදී පතිත වෙන ශක්තියනේ. එහෙනම් තීව්‍රතාවය වර්ගඵලයෙන් වැඩි කරොත් වර්ගඵලයේ වර්ග මීටර වලින් වැඩි කරොත් අපි දන්නවා වර්ග මීටරයට වර්ග මීටර කැපිලා යනවා. එහෙනම් E ගුණිතයෙන් අපිට ලැබෙන්නේ වොට්ටගය. එහෙනම් තීව්‍රතාවයට ලම්බක වර්ගඵලයෙන් වැඩි කරාට පස්සේ එම වර්ගඵලයට ශක්තිය ලැබෙන ශීඝ්‍රතාවය ලැබෙනවා. අපි දන්නවා කෘෂ්ණ වස්තුවකට තමයි පතිත වෙන ශක්තිය සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරන්න පුළුවන් වෙන්නේ. අපිට මේක කෘෂ්ණ වස්තුවක් කියලා නැහැ. ඒකින්ද මෙතනදි මම එහෙම හිතන්නේ නැතුව හිතුවත් ඔකට එන උත්තරේ එනවා. හැබැයි මම මෙතනදී මේක කෘෂ්ණ වස්තුවක් නෙමෙයි කියලා හිතලා හදන්නම්. එතකොට අපිට පොඩක් තවදුරටත් තීරිය අවබෝධ කරගන්න පුළුවන්. මේක කෘෂ්ණ වස්තුවක් නෙමෙයි නම් මෙයා අවශෝෂණය කරන ප්‍රමාණයට අපිට තව සමීකරණයක් ගන්න පුළුවන්. අපි ඒ පොඩි අලුත් රාශියක් ගන්නවා. ඒකට කියනවා පෘෂ්ඨික අවශෝෂකතාවය කියලා. එහෙනම් ඇත්තටම පතිත වෙන ශක්තිය EA. ඇත්තටම ශක්තිය පතිත වෙන ශීඝ්‍රතාවය EA. හැබැයි කෘෂ්ණ නොවන වස්තුවක් නම් එයා අවශෝෂණය කරන ප්‍රමාණය ඇත්තටම අවශෝෂණය කරන ප්‍රමාණය මුළු පතිත වෙන ප්‍රමාණයෙන් A ගුණය. මේකට කියනවා අපි පෘෂ්ඨීය අවශෝෂකතාවය. අවශෝෂකතාවය. පෘෂ්ඨීය අවශෝෂකතාවය. කෘෂ්ණ වස්තුවක් සඳහා නම් A ගියගේ එකක් වෙන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන් පතිත වෙන ශක්තියම අවශෝෂණය කරලා. කෘෂ්ණ නොවන වස්තුවක් සඳහා A ගියගේ එකට වඩා අඩු වර්ගයක් වෙන්න ඕන. එහෙනම් මෙයා ශක්තිය අවශෝෂණය කරන ශීඝ්‍රතාවය වෙන්නේ EA වාරයක් A. මෙයාගේ උෂ්ණත්වය නිසා ශක්තිය පිට කරන ශීඝ්‍රතාවය අපිට හොයන්න පුළුවන්. අපි දන්නවා ස්ටෙෆාන් නියමයෙන් කියන්නේ ශක්තිය විමෝචනය කරන තීව්‍රතාවය සිග්මා T
4 තීව්‍රතාවය දන්නවා නම් අපිට ශක්තිය පිට කරන ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ වොට්ටගේ අපිට හොයාගන්න පුළුවන්. තීව්‍රතාවය ඒ කියන්නේ සිග්මා T4 අනුරූප ශේෂ්ඨඵලයෙන් වැඩි කරලා. මේ කෘෂ්ණ වස්තුවක්නේ. කෘෂ්ණ වස්තුවක් නෙවෙයි නම් අනිවාර්යෙන් පෘෂ්ඨීය විමෝචකතාවය වැඩි කරන්න ඕන. ඒ කියන්නේ කෘෂ්ණ වස්තුවක් නම් ඊගාගේ 1යි. එතකොට අපි දන්නවා මේ හා සමානම ප්‍රමාණයක් විමෝචනය කරන්න පුළුවන්. කෘෂ්ණ නොවන වස්තුවක් නම් ඊගාගේ 1ට වඩා අඩුයි. මේකට අපි කියන පෘෂ්ඨීය විමෝචකතාවය. හරි. තව තීරයක් දන්නවා අපි ඕනෑම වස්තුවක් සඳහා ඊගාගේ සමානයි. ඒ කියන්නේ ඕනෑම වස්තුවක පෘෂ්ඨීය අවශෝෂකතාවයයි විමෝචකතාවයයි සමාන වෙනවා. දැන් අපිට පුළුවන් මේ ගාන හදන්න. එහෙනම් මෙයා අනවරත උෂ්ණත්වයක තියෙනම් මෙයාට ශක්තිය ලැබෙන ශීඝ්‍රතාවයයි මෙයාගෙන් ශක්තිය විමෝචනය වෙන ශීඝ්‍රතාවයයි සමාන වෙන්න ඕන. එහෙනම් අවශෝෂණය වෙන ශීඝ්‍රතාවය කියන්නේ ඒ වාරයක් EA. පතිතන තීව්‍රතාවය E පතිත වෙන පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ තීව්‍රතාවයට ලම්බක වර්ගඵලය වෙන්නේ A. එහෙනම් ඒ වාරයක් EA. මට ඒක පොඩි ලියන්න. ඒ වාරයක් EA. මෙන්න අවශෝෂණය වෙන ශක්තිය සමාන වෙන්න ඕන විමෝචනය වෙන ශක්තියට. මේ සමීකරණය පුළුවන් අපිට ලියන්න. එහෙනම් තප්පරයකදී විමෝචන ශක්තිය කියන ශක්තිය විමෝචන ශීඝ්‍රතාවය වෙන්නේ මම මේ සමීකරණ දැන් මෙතනම කන්නම්. E වාරයක් විමෝචනයේ සිදු වෙන 2A වර්ගඵලය. එහෙනම් මම මෙතන 2A ආදේශ කරන්න ඕන. වාරයක් සිග්මා T අතරමැද උෂ්ණත්වය T කියලා තියෙනවා. එහෙනම් මෙතනදී A කැපිලා යනවා. අපි දන්න ඕනෑම වස්තුවක් සඳහා E සමානයි. එතකොට E කැපිලා යන එක තමයි මම මුලින්ම කිව්වේ. මේ ගැන හිතුවේ නැතත් උත්තර එනවා. හැබැයි අපි හරියට ආදේශ කරමු. අවබෝධයක් ලබා ගන්න ඕනේ හින්දා. එහෙනම් මට ලේසියෙන් E කියලා ගහන්න පුළුවන්. E සමානයි 2 සිග්මා T4. එහෙනම් සූර්යාලෝකයේ පතිත වන තීව්‍රතාවය, කියන්නේ වර්ග මීටරයට වොට්ටගය 2 සිග්මා T4ට සමානයි. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර අපිට ලැබෙනවා. අපි ඊට පස්සේ බලමු 34 වෙනි ගැටලුව. එකිනෙක ලුහුවත් නොවන පරිදි එකිනෙකට ලම්බකව ආසන්නයේ තබා ඇති අපරිමිත දිග x සහ y කම්බි දෙක තුලින් සමාන ධාරා ගමන් කරයි. රූපයේ පෙනෙන ඇති පරිදි ලක්ෂීය ආරෝපණයක් ප්‍රක්ෂේපණය කළ විට ආරෝපණයේ චලිතයේ මොකක් වේද කියලා තමයි අපි අහන්නේ. හරි. මේ කම්බි දෙක ලුහුවත් වෙලා නැහැ. කෙනෙක් එක්කෙනෙක් ගෑවිලා නැහැ ආසන්නයේ තියෙන්නේ. මේ දෙන්නෙකම සමාන ධාරා ගන්නවා. I ධාරාවක් මේකෙත් I ධාරාවක්. දෙන්නම දෙකසටම අපරිමිත ලෙස තිබු කම්බි දෙකක්. මෙන්න මේ හරියට මේ කම්බි දෙක තියෙන xy කියන්නේ ලම්බකෝනේ. අංශක 45ක් කාණතව යන පතේ ඔස්සේ ආරෝපණයක් ප්‍රක්ෂේපණය කරලා තියෙනවා. අපිට මේ ආරෝපණය ධනද ඍණද කියලා නෑ. ලක්ෂ්‍ය ආරෝපණයක් කියලා විතරයි කියලා තියෙන්නේ. රූප සටහනේ අපිට ධන කියලා මාක් කරලා තියෙනවා. හරි. රූප සටහනේ ධන ආරෝපණයක් කියලා මාක් කරලා තියෙනවා. හරි. දැන් මේක බලමු. අපි දන්නවා චුම්බක ශේෂ්ඨවලදී අපරිමිත දිග කම්බියක් නිසා ඊට ලම්බකව I ධාරාවක් යන කම්බියක් කියලා හිතමු. ඊට ලම්බකව r දුරකදී ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයට සූත්‍රයක්. B සමානයි mu I බෙදීම 2යි phi r. එහෙනම් මේ සූත්‍රයෙන් අපිට පුළුවන් අපරිමිත ලෙස දෙපැත්තටම විහිදලා තියෙන කම්බියකින් I ධාරාවක් යද්දී ඊට ලම්බකව r දුරින් පිට ලක්ෂයක ශ්‍රාව ඝනත්වය සැ. හරි. එහෙනම් මේ කම්බි දෙකේම සමාන ධාරානේ බලන්නේ. අපි දැන් මේ පතේ යම් සාධාරණ ලක්ෂණ සැලකමු. මේ අංශක 45න් යන රේඛාවක් හින්දා මෙයාගේ ඉඳලා තියෙන දුරයි අපි තාක් කියලා ගමු. මේ කම්බියේ ඉඳලා තියෙන දුරයි සමාන වෙනවා. අංශක 45 කියන්නේ හරියටම සම්මිතික වෙන රේඛාවක් නේ. එහෙනම් මේ කම්බියේ ඉඳලා තියෙන දුරයි මේ පතේ තියෙන ලක්ෂයකට මේ කම්බියේ ඉඳලා තියෙන දුරයි සමානයි. එහෙනම් එකම ධාරා ගලන්නේ I නියතයි. එකම මාධ්‍ය තියෙන ඉඳ චුම්බක පාරගම්‍යතාවය නියතයි. 2යි phi කොහොමත් නියතයි. කම්බි දෙකේම ඉඳලා මේ පතේ තියෙන ලක්ෂයකට දුර එකමයි. එහෙනම් මේ කම්බි දෙකෙන්ම ඇති කරන ශ්‍රාව ඝනත්ව සමානයි. එහෙනම් අපි බලමු දිශා කෝඩ තියෙන කියලා. අපිට පුළුවන් කස්කුරුප්පු රීතියෙන් දකුණත් රීතිය නැත්නම් දකුණත් කස්කුරුප්පු රීතිය පොත් කමන්නේ. චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව හොයාගන්න. දකුණට මෙහාට ධාරා වෙනවා. මම මහපට ගෙලින් ධාරා පෙන්නන්නේ. මේ පැත්තේ චුම්බක ශේෂ්ඨය තියෙන පහළට බෝඩ් එක තුලට. මෙහෙන් චුම්බක ශේෂ්ඨය තියෙන බෝඩ් එකෙන් ඉවතට. ඉන්න මම මෙතන මාක් කරලා පෙන්නන්න. B චුම්බක ශේෂයක් ඉවතට. මම මාපට ගෙලින් ධාරාව නිරූපණය කරාම මේ ධාරාව මේ පැත්තට තියෙන මෙහෙන් චුම්බක ශේෂ්ඨය ඇතුළට. මෙහෙන් තමයි ඉවත වෙන්නේ. නැත්නම් මේ පැත්තෙන් ඇතුළට. නැත්නම් මේ පැත්තෙන් ඇතුළට අපි දන්නවා මේ කම්බිය මගිනුත් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්ව විශාලත්වය සමානයි. එහෙනම් සමාන විශාලත්ව දිශා ප්‍රතිවිරුද්ධ හින්දා අපි දන්නවා සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රාව ඝනත්වය 0 වෙන්න ඕන.
එහෙනම් ওই විදිහට මේ පතේට තියෙන ඕනෑම ලක්ෂයක් සැලකුවොත් මේ කම්බි ඉඳලා තියෙන දුරත් සමානයි මේ කම්බි ඉඳලා තියෙන දුරත් සමානයි. එහෙනම් එකම චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශා ප්‍රතිවිරුද්ධ වෙලා අනිවාර්යයෙන්ම මෙතන සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය ශුන්‍ය. ඒ කියන්නේ සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය ශුන්‍ය වෙනවා. එහෙනම් මේ පතේ මත හැම ලක්ෂයකදීම චුම්බක ශ්‍රාව ඝනත්වයක් නැහැ. එහෙනම් මේ ආරෝපණය යන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයක් නැති පතයක. ඒ කියන්නේ නැත්නම් ගොත් උදාසීන රේඛාවක් තියෙන්නේ. චුම්බක උදාසීන රේඛාවක්. අපි දන්නවා ආරෝපණයක් මත ඇතිවන බලය F සමානයි VQV. එහෙනම් චුම්බක ශ්‍රාව ඝනත්වයේ ශුන්‍යයි නම් ප්‍රවේගයක් තිබුණත් ආරෝපණයක් මත බලයක් ඇති වෙන්නේ නැහැ. ඒකින්ද මේ ආරෝපණය චලිතයට කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රක්ෂේපණය කරපු ප්‍රවේගයෙන්ම දිගින් දිගට ඒකාකාරව ගමන් කරන්න ඕන. ඒකින්ද මේකේ නිවැරදි උත්තරය වෙන්නේ 5. ප්‍රක්ෂේපණ දිශාව ඔස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. මේ වීඩියෝ ක්ලිප් එකෙනුත් අපි අමාරු ගණන් ටිකක් සාකච්ඡා කරා. තවත් ඉක්මනට සාකච්ඡා කරන්න ඕන අමාරු ගණන් තියෙනම් මේ වීඩියෝ එකකින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකනොත් මේ වගේ MCQ පේපර් එකේ අමාරු ගණන් කීපයක් සාකච්ඡා කරන්න.